දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේ සමස්ත ලෝකේ තියෙන සියලුම සංඥා කොහෙද හටගන්නේ? අතීතේද අනාගතේද? අතීතේ සියලුම එක නිරුද්ධයිනේ අතීතේ. අනාගතේ තාම සංඥා එන්න පටන් ගත්තේ නෑනේ. එහෙනම් සංඥාවක් එන්නේ වර්තමානයේ කියන මේෂණේ නේද? එහෙනම් ඒ සංඥාවට ප්‍රතිසම්පන්නව විඥානය සකස් වෙනවා. එතකොට මේ සංඥා නිරෝධය වෙනකොට විඥානය නිරෝධ වෙන්නේ නැද්ද? මේ පොළොව කියන එක පොළොව දන්නේ නැහැ. මේ කය කියන එක කය දන්නේ නැහැ. වෙලාව, වයස, කැලෙන්ඩරය, ඇහැ කන නාසය, උපත මරණය මේ සමස්ත විශ්ව දැනුමම. අතීතයේ නිරුද්ධ අනාගතය ඇවිල්ලා නැහැ. එහෙනම් මේ සියලුම සංඥා සමුදේ වෙන්නේ වර්තමානයේ කියන මේෂනේ. ඒ සංඥාව සමුදේ තුලම නිරෝධ වෙනකොට මොකද්ද වෙන්නේ? අන්න එතන තමයි කිව්වේ යංකින්චි සමුදය ධම්මා සබ්බන්තං කිව්ව සියලුම ධර්ම. නිරෝධ ධම්මා. වෙන්නේ මේ මිෂණය. මේෂණය. ඉතින් ඔක හැම මොහොතකම ඔය ෂණය වෙනවා. බුද්ධෝත්පාද ෂණය කියලා කිව්වේ මේ ෂණය. බුදුන් පහළ වෙන එකම ෂණය. ෂණ සම්පත්තිය. ඔන්න. විඥානයේ සමුදය වෙනකොට මොකද්ද වෙන්නේ? ලෝකේ සමුදය වෙනවා. විඥානයේ නිරෝධ වෙනකොට ලෝකේ නිරෝධ වෙනවා. සලායතන පිළිබඳව මම කියන එක උපත මරණය කියන එක අතීත අනාගත වර්තමාන කාලත්‍ර බෙදීමේ සමස්තයම මේ ශනේ නිරෝධ වෙනවා. ඒ නිරෝධ වෙන හැම මොහොතකම මොකද වෙන්නේ? බුද්ධ පහළ වෙනවා. බුද්ධ අතීතේ පහළ වෙන්නේ අනාගතේ පහළ වෙන්නේ මේ ශනේ. අන්න මධ්‍ය දේශයේ මැද මෙන්න මෙතන වර්තමාන මේ ශනේ බුද්ධ පහළ වෙනවා. අන්නේ ලෝක නිරෝධය දැක්කොත් ඊළඟට උපදිනීද අතීත භවයට ඇති නෑ. මොකද මේ විඥානය නිරෝධ වෙනකොට සමස්තයම අවසන් වුණා එතන. එතකොට මේ විඥානයේ නිරෝධ වෙනකොට එතන මලකඳ නැහැ. විඥානයේ හට ගන්න තැන මෞකුස නැහැ. අන්න. ශනිකව උපදින තැන මෞකුස නැහැනේ. ශනිකව මරණ තැන මලකඳ තියෙද? එන සම්මතයේ උපදින තැන බලන්න පොඩ්ඩක් හදාගත්ත විදිය මං ඊයේ කිව්වා වගේ. ඒකත් කොහෙන්ද හදාගත්තේ ඇහින් කනින් නේද? අන්න කර්මයට සාපේක්ෂව පේන මට්ටම හැෙන මට්ටම විපාකයක් කියලා කිව්වේ. එහෙනම් ඕගොල්ලන්ට හොයන්න තියෙන්නේ අන්න රහස් ගැට දෙක විතරයි. මෞකුස් මේ උපදින තැන ඇහැයි කනයි දෙක. ඇහින් කනෙන් උපදින තැනට අයිතිද? හදාගත්ත එක. මැන්න තැනට ඒ දෙකට අයිතිද? කියලා බලන්න. අයිතිද කියලා බලන්න. විශේෂයෙන් ඇහැයි කනයි දෙකට අයිතිද කියලා බලන්න. හොඳ ඥානික. ඔබට දරුවෙක් ඉන්නෝ නම් ඒ දරුවා මෙහෙම දකින්නකොට සැපයි. මැරිලා ඉන්නොත් පේනවා. එතකොට මොකද්ද වෙන්නේ? දුකයි නේද? එහෙනම් පෙනීම තුල සැපයි දුකයි දෙකක් තියෙන පුළුවන්ද? එහෙනම් ඇස් පේන කට්ටිය රූප දැකලා තියෙනවද? එහෙනම් ඇස් පේන කෙනාට සැපයි දුකයි දෙකක් තියෙනවා. ඇස් පේන්නේ නැති කෙනාට දැන් බලන්න ඇස් කන උණයි කියලා ඒටත් දුකක් තියෙනවනේ. එහෙනම් මේක ඇහි ප්‍රශ්නයක් අර රූපේ ප්‍රශ්නයක් අර චක්කු විඥානයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මේ අවිද්‍යාවෙන් හදාගත්ත හිතේ ප්‍රශ්නයක් නිසා. ඊළඟට මේ ශනයක් පාසාව ඔබට දැන් බලන්න එතන අපි එකම දෙයකට දාලා තියෙනවා මෙතන. අම්මා කියලා හදාගත් තැන එතන සම්මතේ අම්මා ඉන්න තැන තාත්තා පේන්නේ නැහනේ අපිට. ඒක පැහැදිලිවම තියෙනවනේ. අඹ ගහේ මහණෙනි දෙල් පේනවද කියලා අහනවා. දෙල් ගහේ අඹ පේනවද කියලා අහනවා. සම්මත සත්‍යය පරමාර්ථ සත්‍යය දෙකක් තියෙනවනේ ලෝකේ. ඒ වගේ අම්මා කියලා අපි හදාගත්ත තැනට අම්මා කියලා කියනවා. තාත්තා කියලා හදාගත්ත තැනට තාත්තා කියලා කියනවා. නමුත් අතීතේවත් හම්බ වුණේ නැහැ මෙහෙම සංකතව. අතීතේවත් එහෙම හම්බ වෙලා නැහැ කවදාවත්. නමුත් ආපහු දෙවෙනි වතාවෙත් අපි හිතනවා දකින්න පෙරත් තිබ්බ දැක්කට පස්සෙත් තියෙනවා. ඇස්තිදී පිට රූපයක් හම්බ වුණාට පස්සේ මොකද්ද රැවටෙන්නේ? මම බලන්න ඉස්සර වෙලත් තිබුණා. බලන වෙලාවෙත් තියෙනවා. ආපහු වර්තමාන රැවටීම නිසා එතරම් අනාගතයක් හැදෙනවා. මම එක ලණු පොටක් ඔබට දෙනවා. දීලි වරලා දෙන්නත් එක ලණු පොටවල් දෙක අඹරනවා දෙපැත්තට. අතීතය අනාගතය දෙක වර්තමානයේ අල්ලනවා. ඒ වර්තමානයේ කියලා අල්ලන්නේ අර අතීතාන්තයේම නෙවෙයිද කියලා බලන්න. අතීතයේ ගැටනෝ වර්තමානයක් තියෙනවද එතන? නිවන. බුදුම දර්ශනයක් මේක. ප්‍රඥාවන්ත දර්ශනයක් තියෙනවා. එතකොට මොහොතක් පාසාත් බලන්න දැන් එතකොට ආපහු අම්මා හම්බ වෙනවා. එතකොට ධාතුවක් නැහැ එතන අවකාශිකුත් නැහැ. ඒක තමයි පුදුමම වැඩි හැබැයි තියෙන්නේ.
ඒකයි මම අර කිව්වේ ආයතන හය කියන්නේ ඝනත්වයෙන් තියෙන හයක් නෙවෙයි විඥාණයට මැවෙන මායාව හයක් කියලා. ඊට සාපේක්ෂව භෞතික මේ පේන ලෝකෙත් එහෙම. එකපාරක් S2 පියාගෙන ආපහු S2 අයින්නවා. ආපහු පියාගෙන ආපහු S2 අයින්නවා. අරගත්තත් පියාගත්තත් මායාවම. නෝ සම්මතේ අපි හදාගෙන තියෙනවා. ඔව් ඉන්නවා ඒක නමයි මේ එන්නේ. ඊයේත් හම්බුණා වෙලදත් හම්බුණා කියලා අවුරුදු 100ක් කාලෙකුත් හදාගෙන අවකාශෙකුත් ඔක්කොම හදාගෙන අපි ඉන්නවා. ඒ නිසා දිගට පුනර්භව කරනවා. හිත නෑනේ නේ. ඇත්තටම හිත කොහෙද තියෙනවද? කය ඇතුලේද? දැන් මෙහෙම බලනකොට ඔතන හිතක් තියෙනවා කියලා මම නෙමෙයිද හිතන්නේ මමනේ. එහෙනම් ඔහොම බලන එකයි කණ්ණාඩියෙන් බලන එකයි දෙකම එක නෙමෙයිද? දෙකම එක නෙමෙයිද කියලා බලන්න. දැන් මේ කණ්ණාඩියේ ඉන්න මිනිස්සයාගේ හිතක් තියෙනවද? මේක මාර එකක් හැබැයි මේ මම නම් කියන දේ නේ. මහා ශුන්‍යතාවය. මේ කණ්ණාඩියේ ඉන්න මිනිස්සෙක් ඉන්නවද? පඨවි තියෙනවද? ආපෝ තියෙනවද? තේජෝ වායෝ තියෙනවද? අවකාශයක් තියෙනවද? ඇතුලේ හිතක් තියෙනවද? එහෙනම් මේ ඇහින් මෙහෙම බලන එකයි මේ ඇහින් මෙහෙම බලන එකයි මෙහෙම බලන එකයි දෙකම එකක් නෙවෙයිද කියලා බලන්න. දැන් ඇහ හෙල්ලෙනවා වාඩි වෙලා ඉන්නවා නිදාගෙන ඉන්නවා කියන ඒ අරමුණු ගන්න බෑ මෙතන. විද්‍යාව. ඇහැට හිතන්න කරන්න කියන්නේ බෑ. කර්මජ විඥානය. බලන්න මාර්යා විසින් මවලා දීපු ආයතන හයේ ස්වභාවය. රාජ රථයක් වගේ බබලන්නා වූ මේ මායා ලෝකයේ දිහා බලව මහණෙනි කියලා කිව්වේ ඒකයිද? මායාවක් වගේ. ගිරි හෙල් කඳු අහස් කුහර අවකාශ නිම්න සහිත මේ ලෝකේ මායාව බලව. ඕත එක ක්ෂණයක මෙහෙමම වුණොත් බලන්න මේ මැවෙන ලෝකේ මෙහෙම දැන් මේ පේන කට්ටිය දෙකම එකයි. දැන් මම කණ්ණාඩි දිහාවට ඉබිලා ඉවර වෙලා මෙහෙම ඇස් දෙක අයිනවා ආපහු වහනවා. ඇස් දෙක ඇරියත් දැහැව්වත් මේ කට්ටිය ඉන්නවද කියලා බලන්න. මේ පේන දැක්මයි දෙකම එකක් වුණොත්. ආපහු බලනවා මෙයාදී ආපහු බලනවා මේ මැවෙන ලෝකේ මේ මායා ලෝකේ. නමුත් එකම තැනක දාලා තියෙනවා මේ තාත්තා කියන. ඊට ආපහු එකෙන්ම ගන්න එක අතෙන්දි ධාතුවක් ඇදෙන්නේ නැහැ අවකාශිකුත් නැහැ. ඒකයි කිව්වේ. මහා පුදුම දාමක් ඒක. ඒ ගණත්ෙන් තියෙන හයක් නෙවෙයි කියලා කිව්වේ ඒක. මේ සලායතන කියන අටලොස් ධාතු ගණත්ෙන් තියෙන හයක් නෙවෙයි මේ මහා ශුන්‍යතාවය. මාගේ. එතකොට ආවයි කියන්නත් බෑ ගියයි කියන්නත් බෑ ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ මේ මායා ලෝකෙම. අර ගස් කොළන් පේන වාහන නවත්තල් තියෙන මේ විදිහට නෙවෙයි ඔබ ලෝකෙදී හදලුවේ. ඇත කියන එක එක්කන්තයක් නැත කියන එක දෙවෙනි අන්තයක්. අර දැන් එළිය තියෙන ගස් හෙල්ලෙනවා පේනවා. ඇත්තටම ගහද හෙල්ලෙන්නේ හිත දර්ශෙන් කතාවක තියෙන්නේ. දවසක් සෙන්ගුරුවරයෙක් දේශනාවකට ගිහිල්ලා එනකොට මේ ගෝලියෝ දෙන්නේ වෙන තර්කයක්ලු දැන් ඉතින් එක්කෙනෙක් කියනවලු ගහක කුළුණක එල්ලලා තියෙන කොඩියක් දිහා බලලා ඉවර වෙලා මගේ අදහස කොඩිය වැනෙන්නේ අනිත් එක්කනා කියනවා නැහැ හුළඟ වැනෙන්නේ කියලා. ඉතින් ගුරුතුමා දැන් දේශනෙට ගිහිල්ලා එනවා. ඇවිල්ලි වෙලා ගුරුතුමාගෙන් ඇහුවලු අපි දෙන්නගේ තර්කය මෙන්න මේව තර්කයක් ගියා. ඔබ වහන්සේ අපි දෙන්නගේ හරි කවුද කියලා කියන්න කියලා. ස්වාමීනි මම කියනවා අර මේ කොඩියයි වැනෙන්නේ කියලා. අනිත් එක්කෙනා කියනවා නෑ හුළඟ වැනෙන්නේ කියලා. ඉතින් මේ ගුරුතුමා දෙන්නගේ ඔලු දෙක මූණවල් දෙක දිහා බලාගෙන ඉඳලා කිව්වා කොඩියවත් හුළඟ වන්නේ උඹලා දෙන්න හිතයි වැනෙන්නේ කියලා. දැන් අන්න කාර් එකට එහා පැත්තෙන් කාර් එකක් යනවා පේනවා. ගස් කොළනුත් පේනවා. මෙන්න මේ මායාවම තමයි බැත්ත ලෝකෙත් දකින්නේ. ඉතින් මේක හොඳට බලාගෙන ගියාට පස්සේ තේරෙන්නේ මේක මාර ලස්සනක් තියෙන්නේ මේ හදාගත්ත ලෝකය හැබැයි. මෙතන සම්පූර්ණයෙන්ම මම මෙතන ශුන්‍යතාවයට ගියාට පස්සේ මං ඉන්න විදියට නම් ඉන්න පුළුවන් වෙන්නේ.
ටීවී එකෙන් පේන එකයි මේකයි දෙකම එකයි. මේ චිත්‍රපටියක් බලන්නේ. චිත්‍රපටිය තුල ඔබ එතකන් ඔබේ ලැජ්ජාව මම බය ඔක්කොම තියෙනවා. දැන් මෙහෙම කණ්ණාඩිය දිහා බලාගෙන ඇස්තේ පියා ගන්නවා අපෝ වෙනවා. අපෝ පියා ගන්නවා අපෝ වෙනවා. මෙහෙම බලාගෙන ඉතියක් නෙමෙයි. කවදාවත් තිබුණා නේ තියෙනවනේ. අතීතේ තමයි දැනුත් තමයි හිටත් තියෙනවා. ඒක තමයි මේ දැන් මේ කිව්වේ. ඔබට අතීතේ ඉඳන් මේ ආපු සංසාර ගමනේ කිසිම ඔබට ඔබවත් හම්බ වෙලා නැහැ. මේ සම්පූර්ණ මේ වෙනා මායා ලෝකයක් මේ කර්මයට සාපේක්ෂව. ඒකෙන් ඔය ගැඹුරට යන්නේ නැතු උපතයි මන්නේ තේරුම් ගන්න. මම ඉපදුනා බාහිර කෙනා ඉපදුනා කියලා හදාගත්ත හැයි කණයි දෙක ඒකටයි තියද? එහෙනම් මැරෙනවා කියන එක ඔය දෙකටයි තියද? අන්න එතන පොඩ්ඩක් ආව නමුත් ඔයගොල්ලන්ට ඒක අල්ලගන්න තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. ඒක පේන්නේ මොකේද? පොඩි ළමයි ඉපදුණයි කියන එක. ඔව් හරි පොඩි ළමයා දන්නවද ඉපදුණයි කියලා? මොකද? දැනීම දන්නවද එයයි? මැරෙනවා කියන එක දන්නවද? මම කියන එක දන්නවද? ඒක දන්නේ අම්මයි තාත්තයි දෙන්නනේ. පේන්නේ ඇහැට කන්ටනේ. ඊට පස්සේ ළමයාත් ඕක හදාගන්නේ පස්සේ නේද? අනුකරණය වෙලා. ඔව්. 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 නමුත් කනින් අහලා නේද පස්සේ හදාගන්නේ අනුසෝතගාමී. ඔව්. ඔව්. එතකොට කනින් අහලා පස්සේ තමයි හදාගන්නේ ලෝකය. ඔව්. ඇයි කනයි දෙකේ. එතකොට උපත හදාගත් එකත් මරණය හදාගත් එකත් ඇයි කනයි දෙකෙන් නේද හදාගෙන තියෙන්නේ. එහෙනම් අම්මගේ උපමාව බලන්න දැන් කියපු එක. නෑ. හදාගත් එක පෙවුන එකටයි නෑනේ. ඒක කර්මයක් නේ මං කිව්වේ. ඇයි කර්මයක් හදාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. හේතුඵල දහම. ඔව්. ඔව්. මොකද මෙහෙම එළිය පේන විදියට හැදිච්ච පුරාණ ස්කන්ධ ටිකක් තමයි පුංචි ළමයාගේ පෙන්න මට්ටම ඇහෙන මට්ටම කියලා කියන්නේ. තේරෙනවද? එතන ඉඳන් තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා පටන් ගන්න. ඔය පටිසමුපාදේ වැරද්ද යොන්නොතන. ඔව්. ඒ පේන විදියට මැෂින් පහක් හදලා දුන්නා ඒ පුංචි ළමයාට මැෂින් ටික. ඒ හදලා දුන්නේ ගේ ජීවිතයේ හේතුවට ඵලයක් විදියන්නේ. ගේ ජීවිතේ කර්මයට සාපේක්ෂව ගෙවල් හයක් හදලා දුන්නා. තාම සත්තු වෙන්න පටන් ගත්තේ නැහැ. මකුලුව දැලවියලා ඉවරයි. දැලට තාම සත්තු වෙන්න පටන් ගත්තේ නැහැ. දැලට සත්තු වදින තැන තමයි අර අනුකරණය වෙලා අම්මා මම කියලා අල්ලගන්නේ ලෝකේ. අග්ගඤ්ඤේ පහළ වෙන්නේ යන්නේ එතන. අග්ගඤ්ඤ සූත්‍රය කිව්වේ ඔන්න ඔතන. ලෝකේ ආරම්භය. ඔව්. එතකන් ආබස්සර. ප්‍රබාස්රයි. ඊට පස්සේ ඔගේ ලස්සනට තියෙන ආශිවිසෝපම සූත්‍රය කියලා. ආශිවිසෝපම සූත්‍රය. ඉන්නේ එකයි වෙලා තියෙන්නේ මේ අපිට. ඊට පස්සේ ආපහු මොකද වෙන්නේ? මුලක් හොයාගන්න බැරි සංසාර ප්‍රවෘත්තියට යට වෙනවා එයා. ආපහු එතකන් ගෙයක් හදාගෙන ආව තාම ගෙට පදිංචියට ආවේ නැහැ. ගේ හදාගත්තේ ඔන්න කොහේ හරි අපි හිතමුකෝ මෙහෙම කොහේ හරි ඔන්න වයසක මිනිස්සෙක් හිටියා මගේ ආත්මය කියලා ওই විදිහට හිටියානේ. ඒක නා සම්මතේ මැනුණානේ. සම්මතේ. මැනුණාට පස්සේ මොකද ඒකනේ පොන්චි ළමෙක් වගේ ආපහු පෙනී හිටින ආයතන ටික හදලා දුන්නේ. මේ හේතුඵල දහමේ. තේන්න? හේතු ඇති කිරීමේ හේතුව තියෙනවා. ඊට පස්සේ ආපහු මොකද වෙන්නේ? අනුකරණ වෙලා අල්ල ගන්න ඕනේ. ඔන්න ඔහොම සිද්ධිය යන්නේ. හේතුඵල දහමේ පෙන්වලා තියෙනවා. ඒකට එක ජීවිතයකින් ආපහු උපදින්නේ නැහැ මැරෙන්නේ.
උපත මරණය දෙක ජය ගත්තා. ලොකුම රෝග දෙක. ඔව් එතන සතෙක් නැති බවත් තේරුම් අරගෙන දෙවෙනි ඉපතක් හදා ගන්න ඕන. ඕක Hindu භාෂාව කියන්නේ දිජං කියලා. ඒ Hindu වලින් නිවනට කියන්නේ බ්‍රහ්මාණ්ඩේ පශුපති භවද. ඒගොල්ලෝ කියන්නේ බ්‍රහ්මාණ්ඩේ. ඔව් දැන් මෙහෙම ඔයගොල්ලෝ දැන් මම ලෙඩ වෙනවා මම මාළු වෙනවා මට නිවන් දකින්න ඕන කියලා ඔක්කොම තියෙනවනේ. ඔක්කොම තිබිලා ඉවර වෙලා ඔය ඔක්කොම අතෑරියොත් නෙමෙයි මං කියන දේ දෙන්න ඕන හොඳේ. අතෑරියොත් කියන දේ හිතනේ. එහෙම කියන්න බෑ වචනේ. ඔව්. ඔබට ඔබ නැති වුණොත් ඔබට ඔබ හිතින් නිදහස් වුණොත් ඔබ තමයි නේද ජය ගත්තොත්. නැති වුණොත් ආපහු මැරෙන්නේ නැහනේ දැන් ඔබ එතකොට. ඔබ මැරෙන්නේ නැහැ. ඔබ මැරුණොත් වෙන්නේ ආපහු මොකද උපදිනවනේ. මැරෙන කට්ටිය උපදින කට්ටිය මැරෙනවනේ. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඔබ මරණයෙන් නිදහස් වෙලා තියෙනවනේ මේ ෂනේ. ඒ මොහොතින් එතෙන් ඉඳන් ආපහු පුනර්භව වෙන්නේ නැහැ. ආපහු උපදින්නේ නැහැ ආපහු මැරෙන්නේ නැහැ. අන්න සදාකාලික. ඔන්න ඔකයි කියන්නේ. ඔය මුග ගන්න එපා දැන් මෙතෙන්ට. ඔව් අමරණීය වසඤ්ඤතාවය. නෑ ඒ ඔක්කොම අමතක කරත් දැන් ඔය අපේ බුද්ධ ආගමේ අපේ පොතේ ඔය මගුල් ඔක්කොම අමතක කරා. මේ දැන් කියන ඩිංග ගන්න. මේ ලේසිම පොඩිම තැනකින් අල්ල ගන්න පුළුවන් එක තියෙන්නේ. ආපහු දැන් වෙන විදියකින් ඔය ගන්න හදන එක. අපිට අවබෝධ වුනේ නැත්තම් කියන තැන එතන ආපහු අල්ලලා. අපිට අවබෝධ කරගන්න මේ මොකක් කරන්නේ මං කියන්නේ නිදහස් මනසින් අහන්න මේක නිදහස් චින්තනයකින් අහන්න. අලුත් නැවුම් විදියට අහන කෙනාට තමයි මේක අවබෝධ වෙන්නේ. දැන් මේට කලින් ක්ෂණේ මුකුත්ම ගන්න නැහැ දැන් අවබෝධයට මං කියන්නේ. ඔන්න ඔහමයි බණ අහන්නේ. නැත්තම් ඔයගොල්ලෝ ඊ අහපු ඒවත් එක ආපහු සංසන්දනය කරන්න යනවා. අර ඔක්කොම අතෑරි නැවුම් විදියට එන්නේ ගමන. අවබෝධය පවා මුකුත් මේ අල්ලගන්නේ නැහැ. මේ බණ ටික තියෙන ඊතර වෙන්නේ විතරයි. ඔය පාඩම් කරගෙන ලියාගෙන මතක තියාගන්න දෙයක් නෙමෙයි. අවබෝධය මතක තියාගන්න දෙයක් නෙවෙයි. දැනුම තමයි මතක තියාගන්න වෙන්නේ. ඔව්. හරි රහත් වෙන එක පැත්තකින් තියන්නකො රහත් වෙන්න එක පැත්තකින් තියන්න. සෝතාපන්න වෙන එකක් පැත්තකින් තියන්නකො. මරණයෙන් නිදහස් වෙන කෙනෙක් ගන්න ඔයගොල්ලෝ වචන දාගෙන මේ අස්සට දාගෙන. රහතන් වහන්සේ කියලා කෙනෙක් නැහැ කොහේවත්. ඔයක හොඳ තේරුම් ගන්න හොඳ. මට මම නැහැ. මම විශ්ව ඒක ඔයගොල්ලන් තේරෙන්නේ නැහැ මේක. ඔයගොල්ලෝ සෝතාපන්න වෙන්න කෙනෙක් හොයනවා නාගාමී වෙච්ච කෙනෙක් හොයන්න යනවා. සර්ටිෆිකේට් ගන්න හදනවා. මට නම් මුකුත් නැහැ. මම සෝවාන් වෙලා නැහැ, සකදාගාමී වෙලා නැහැ, රහත් වෙලත් නැහැ. මම මෝඩේ. ඔන්න ඒක. නෑ අර පුංචි ළමයාගේ ප්‍රබාස්තර හිත තියෙන්නේ. ඒක මොකක්ද එතකොට? ඒක පෙර ජීවිතේ හදාගත් පිරිසිදු ප්‍රබාස්තර හිතනේ. තේරෙනවද? එතකොට ඒක අර කියන්නේ ගහ හැදුනා, ගහක් හැදුනා, ඒ ගහ හදලා ඉවර වෙලා ඒ ගහ අපි ගත්තොත් පොල් පැලයක් ගත්තොත් පොල් පැලේ හැදුනා. ඊට පස්සේ අර තියෙන්නේ මේ පොල් පැලෙත් එක්ක අර තියෙන්නේ ගොබයක් වගේ එකක්. අන්න ඒක වගේ කියලා හිතන්නකො ප්‍රබාස්තර හිත. අන්න ඒ වගේ එකක්. හැටියට ගත්තොත් හේතු ඇති කිරීමේ හේතුව තියෙනවා එතන. ඒ දක්වා පිරිසිදු 180ක් පිරිසිදු. හැබැයි නිවන් මරණය නිදහස් වෙලා නැහැ. අමරණීය වෙලා. වඳ පීදිලා නැහැ. කෙසෙල් කැම් වැටීමේ ශක්තිය තියෙනවා කේල් ගහක් වගේ. අන්න එච්චරයි තියෙන්නේ.
හොඳයි එතන කෙනෙක් හිටියද ඒ ස්කන්ධ ටිකේ? ඔව්. ඕ ඒ මම කියලා හදාගත්ත තැන ඒ ස්කන්ධ පහේ මමෙක් හිටියද? නෑනේ. ඉතින් අනවශ්‍ය දෙයක් මේ වෙලා තියෙන්නේ මෙතන. ඔය පේන රූප දෙක තුල කෙනෙක් පුද්ගලයෙක් නෑ හොඳේ. එතන නිස්සත්ත්ව නිජ්ජය ශුන්‍යෝ. ඊට අවිද්‍යාව පත්‍ය සංඛාරා. අන්නේ සංඛාර නිමිත්ත තමයි මම කියලා හදාගන්න එකයි අම්ම කියලා හදාගන්න එකයි. ඔව් අනුසය එතන තිබිලා තියෙනවා. හේතු ඇති කිරීමේ හේතුව. ඔව්. හොඳටම බලන්න අර අවිද්‍යාවෙන් හදාගත්ත සංඛාර නිමිත්තට සප්ත පුද්ගල සංකල්පය මේ ධාතුව තුල තිබිලාම නෑ නේද? ඇත්තටම ඒ ධාතුව තුල තිබිලා නෑ. ඇහින් පේනකොට ධාතුව පේන්නේත් නෑ කියලායි මේ කියන්නේ. ඔන්න ඔය විදිහට විපස්සනා කරන්නේ. ඇහැට කවදාවත් සතර මහා ධාතුව පේන්නේ නෑ. ඇහැට පේන වර්ණ රූපය ප්‍රතිබිම්බය. ඊට පස්සේ එතන අල්ලන්න දැන තමයි තද ගතිය පටවිය තියෙන්නේ. ඒත් එතකොටත් පේන දේ අල්ලන්න බෑ කවදාවත්. පේන දේ තියෙනව නෙවෙයි. ඒකට තමයි කණ්ණාඩි දිහා බලලා පේන්නේ ඔබට. දෙන්නේ හම්බ වෙන්නේ නැහැ කිය. මෙහෙම මේ පේන කට්ටිය මේ සංඥාව මිරිගුවක්. මේ පේන එක මිරිගුවක්. මේ පේන එක මිරිගුවක්. පේන දේ අල්ලන්න බෑ. එහෙනම් මේ කණ්ණාඩියෙන් පේන කට්ටියයි මේ ඇහින් මේ පේන කට්ටියයි දෙකම එකයි කියලා කිව්වේ ඒකයි. ඔව් එහෙම හිතන එකක් නෙවෙයි මම දැන් මමෙක් නැති බව තේරුම් ගත්තොත් හිතන කෙනෙක් නෑ ඒක. නෑ මේක දකින්න එක මේ තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දකින්න එක. නමුත් ඒ දක්වා දකින්න කෙනෙකුත් නෑ ඒක. හොඳ ඒක කියන්න බෑ ඒක. ඒ ලෝක නිරෝධය වෙනකොට. ඒක ප්‍රඥාවෙන් ඒක ඥානෙ මට්ටමක් තියෙන. ප්‍රඥාවන්ත. ප්‍රඥාවේ අද්දකිය. දැන් මේ ප්‍රඥාවේ අත්දැකීමයි විඥානයේ අත්දැකීමයි එකට උපමාවක් කියන්න බලන්න මම කියලාත් තියෙනවා. කියන්න බෑ ප්‍රඥාවේ අත්දැකීමයි විඥානයේ අත්දැකීමට උපමාවක් කියන්න. දැන් ඔබ කණ්ණාඩිය ගාවට ගිහිලා මූණ බලලා ආවට පස්සේ ඔබ දන්නේ නැද්ද කණ්ණාඩියේ මූණ නැහැ කියලා? ඒක විඥාණයෙන්ද දැනගන්නේ ප්‍රඥාවෙන්ද? අන්න ඒ වගේ එකක් වුණොත් දැක්ම කියන්නේ ඔන්න ඕකට. දැක්ම කියන්නේ ඔන්න ඕකට. දැන් ඔක මතක තියාගෙන ඉන්න ඕනද? ඔබට. අන්න ඒ වගේ එකක් මම මේ කියන්නේ. මමෙක් නෑ කියන එක. ඒ වගේ උපමාවක් හදලා කියන්න ඔබ බලලා. දැන් ඔක මතක තියාගෙන ඉන්න ඕනේ. කණ්ණාඩි ගාවට මෙහෙම ගියා මූණ බැලුවා පවුඩර් ටික ගාගත්ත ඔක්කොම තිබ්බා. මෙතනින් කණ්ණාඩිය තිව්වට පස්සේ බිත්තියේ කණ්ණාඩිය එල්ලුවට පස්සේ අපි දන්නවා කණ්ණාඩියේ මූණ නැහැ කියලා. ඕක දැන් සැකේටවත් බැරි වෙලාවක් තියෙද කියලා බලන්න ඕනේ නැහැනේ. අපි දන්න ඕනේ. අන්න ඒක ප්‍රඥාවේ අත්දැකීම. ඔන්න ඔය වගේ මමෙක් විතර නෑ උපතන්න ඔය ඔක්කොම මේ විදිහට එන්න ඕන ඔබට. මමෙක් නෑ කියන්නේ. ඉතින් ඒ වගේ මම කියන්නේ මේ සිතුවිල්ලෙන් තොරව මමෙක් ඉන්නවද? මේ පොඩි දණින් අල්ලගත්තොත් හරි ඔබට මේ කට්ටියටම එකම තැනින් ගන්න පුළුවන්. සිතුවිල්ල වෙනයි මම වෙනයිද? නෑනේ. එහෙනම් සිතුවිල්ල උපදින තැන නේද මම ඉන්නේ. හරි දැන් සිතුවිල්ල උපදින රූපේ බලන්න මොකද්ද කියලා. සිතුවිල්ල උපදින රූපේ දැන් පේන රූපේද? එතන උපාදාය රූපෙන් ගන්න අමාරු නා. සිතුවිල්ලක් උපදින්නේ අතීතයේද අනාගතයේද නෑ වර්තමානයේ. සිතුවිල්ලක් උපදින්නේ. වර්තමානයේ නම් සිතුවිල්ලක් උපදින්නේ දැන් මේ S2 පියාගෙන ඉඳලා S2 අරිනකොට මේ මගේ කය කියන්න පුළුවන්ද? වර්තමානයේ නම්. මේ බාහිර කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? ඇහැට රූප පේන්නේ අතීතයේ නෙවෙයි අනාගතයේ නෙවෙයි වර්තමානයේ. කන්ට ශබ්ද ඇහෙන්නේ අතීතයේ නෙවෙයි අනාගතයේ නෙවෙයි වර්තමානයේ. හොඳයි වර්තමානයේ නම් ඇහැට රූප පේන්නේ ඇහින් හිතන්න කරන්න කියන්න පුළුවන්ද? බෑනේ ඇහැට පෙනීම විතරයිනේ. මේක
මේ කණ්ණාඩිය නම් මිනිස්සයා නෑ අරගෙනන් ඉන්නවයි කියලා අතීතයේ දැනුමෙන් ඔබ කියන්නේ දැන් පේන කෙනෙක්. අතීතෙකෙන් නේද? දැන් පේන කුණෝතින් ඒ දෙකම එකයි නේද? එහෙනම් කණ්ණාඩියේ මිනිහෙක් ඉන්නවද? පටවියක් තියෙනවද? අවකාශයක් තියෙනවද? එහෙනම් මෙතන මිනිස්සු ඉන්නවද? නෑ. නිස්සත්ත්ව නිජීව ශුන්‍ය. අන්න ඒකයි නිබ්බාන. දැක්කට පස්සේ වෙන එක. ඔන්න ඔය විදියට ඉන්නේ හැම මොහොතකම. කරන වැඩ ඔන්න ඔය විදියට කෙරෙන වැඩ. කරන වැඩ. ඉතින් කවදාවත් වෙන්නේ වෙන දෙයක් කරන්නේ වෙන දෙයක් නේ. තුවාලේ තියෙන ඔළුවේ බේත් බඳින්නේ කකුලේ වගේ. වැඩක් කරන්නේ ඔයගොල්ලෝ. කවදාවත්. පේන දෙයට විතරම කරනවා කියනවා නෙවෙයිනේ. දැන් මම මේ කතා කරන සද්දය ඔබේ කම්බරේ වැදිලා එතන සුතේ සුත මත්තම් වෙනවා. ඔබ උත්තර දෙන්නේ මම කතා කරන එක නෙවෙයි. මොකද මේ සද්දයට සාපේක්ෂව ඔබේ ප්‍රසාද ටික එක්ෂණිකව ඇති වෙලා නැති වෙලා යනවා. එතන ඔබේ මනෝමය සිද්ධිය මනෝමය කය හදාගෙන ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔබ කතා කරනකොට වෙන මනෝමය මේ ප්‍රසාද ටික හදාගෙන තමයි මට කතා කරන්නේ. එතනත් එක්ෂණිකව නැති වෙලා යනවා. අන්න එහෙම එකක් තියෙනවා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මින උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. රූපේ දැකලන්න සද්ද අහලා. ඒකයි වැඩි. ජීවිතේට හම්බ වෙලා නැහැ. ධම්මපදයේ ගාථාවක් තියෙන මොකද්ද කියන්න බලන්න. පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝති. ඔය ගාථාවේ තේරුම නේ ඔය කිව්වේ දැන්. උඹට බුවන්නේ නැති කාට ගෙවල් දොරවල් රන් දිදී මුතුමැණික් කොයින්ද කියලා කිව්වෙත් ඔන්න ඔක. හම්බ වෙලා නැහැ. ඉතින් ඒ විදිහටම තමයි හැමදාම වෙලා තියෙන්නේ මැවිලා. නමුත් හිතාගෙන ඉන්නවා මේ කට්ටියක් එක්ක ඉඳමයි කියලා. කවුරුත් එකම කණ්ණාඩි ටිකක් දාගෙන ඉන්න ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් එක එක්කෙනාට එක ලෝක. ඔව් ආයතන 6 කණ්ණාඩි 6ක් විදියට හිතන්න. ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන කණ්ණාඩි 6ක් කියලා හිතන්න. ඔන්න එතන තමයි ලේසිම දැන. කණ්ණාඩියකට අතීත එකක් වැටෙනවද අනාගත එකක් වැටෙනවද? එහෙනම් දැන් මෙහෙම S2 පියාගෙන ඉඳලා S2 අරිනවනේ. දැන් මේ S2 අරිනකොට මේ මනුස්සෝ කියලා දැනගන්නේ. එහෙනම් S2 අරිනකොට මේ කණ්ණාඩියක වගේ වුණොත් කණ්ණාඩියෙන් පේන ඕගොල්ලෝ මේකයි දෙකම එකයිද? මේ මනසක් කණ්ණාඩියක් විදිහට ගන්න කිව්වේ ඒකනේ. හරි ඔන්න දැන් මම හරි දැන් මනස කියලා කියන්නේ මොකද්ද? ඔබ කියන මනස මොකද්ද මට ඒක කියන්න බලන්න. මනස කියලා ඔබ කියන්නේ මොකේද? හරි දැන් ඔබ මනස කියන වචනේ විතරයිනේ ඔබට ගන්න වෙන්නේ එහෙම නෝති වෙන මොකක් ගන්න පුළුවන්ද කියලා බලන්න. ඔබ මේ වෙලාවේ S2 පියාගෙන ඔබ ගැන හිතුවොත් බාහිර කෙනෙක් ගැන හිතුවොත් අරගෙන හරි පියාගෙන හරි. පංචායතනෙන් තොරව දැන් මෙතන නැති කෙනෙක් ගැන හිතන්න. දැන් ඔබේ මහත්තයා ගැන හිතන්න ලංකාවේ ඉන්නේ. දැන් හිතුවේ අතීතේද අනාගතේද? වර්තමානයේනේ. දැන් මම හිතලා ගත්තේ සම්මත ඒ වෙන්නේ දැන් සමහරවිට මම දැන් මේ කහන් එකට මට එකපාරට තුන සංස්කෘදාන කොහොමද දැන් එකපාරේ කාලේ මම හිතුවේ නෑ පාටේ. ඉතින් ඒක ආවට ප්‍රශ්නයක් නෑ. මටත් හිතෙනවා දැන් මොනවද කන්න බොන්න ඕන කියලා. ඉතින් ප්‍රශ්නයක් නෑ ඒක. මොකද්ද? මනසද? හරි. මනස කණ්ණාඩියක් හැටියට පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙම. දැන් ඔබට ඔන්න මම මෙහෙම හිතන්නම්කො. ඔන්න මම දැන් ඔබට මොකක් හරි එකක් කියන්න හදන්නේ. හරිද? රූපයක් ගැන කියන්න හදන්නේ. දැන් ඒක මනසේ තියෙනවද? මං හරිය බඩු ටිකක් දාලා පෙන්නුවේ පෙට්ටියකට. ඊයේ දා ගොල්ලෝ ගෙදර ගිහලා මතකේ. මොකද්ද මම පෙන්නුවේ විතර? අඹ ගෙඩියක් හරිද මොකක් හරි පෙන්නුවානේ. අසුදුණු ගෙඩියන්නේ. ඒක මනසේ තියෙනවද කියලා ඇහුවානේ. නෑ කිව්වනේ ඔබ. ඔව් ඒක ලොකු පෙට්ටියකට බඩු ටිකක් දාලි වෙලා ඇතුලේ තියෙන එක මොකද්ද දන්නේ නැහැ කිව්වනේ. ඊට පස්සේ මං කිව්වනේ ඔබට මේ කුංචි කාලේ ඉඳන්ම දැකපු ටිකක් මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒක
පුංචි කාලේ ඉඳන් දැකපු ටිකක් නම් මේක ඇතුලේ තියෙන්නේ. ඒක පෙන්නුවාට පස්සේ එන්නේ එළිය තියෙන රූපෙද ඇතුලේ තියෙන රූපෙද ගන්න. මනසේ තියෙන රූපේ නේද ගන්නෙ අපි. හොඳයි දැන් මේ වෙලාවේ මනසේ තියෙනවද? නෑනේ. ඔන්න හොඳ තේරුම් ගන්න. මනසේ මේ වෙලාවේ නෑනේ. එහෙනම් මනස උපදින්නේ අතීතේද අනාගතේද? වර්තමානයේනේ. එහෙනම් මනසක් කණ්ණාඩියක් විදියට ගත්තොත් මනස ඇහැට ගන්න. ඇහැ මනසට දාන්න. තේරෙනවද කියන්නේ? මනස කියන එක ඇහැට දාන්න. ඇහැ කියන තැන මනසට ගන්න. මනස තිබුණා නෙවෙයි තියෙනවා කියන එකයි මේ තියෙනවා නෙවෙයි තිබුණා නෙවෙයි තියෙනවා නෙවෙයි කියන එකයි මේ ඔප්පු කරන්නේ. මනස කියන කෑල්ල ඇහැට ගන්න. ඇහැ කියන කෑල්ල මනසට දාන්න. එතකොට තියනවාද කියලා බලන්න. එහෙම අමාරුයි. මොකද? ඔව් මනස ඔයගොල්ලන්ට හිතෙන් තිබුණා තියෙන එකක් කියලාද ඇතුලේ? දැන් නේද දාන්නේ වස්තුනා ඒක මනස ඒ කියන්නේ කමාවනේ කන්නාඩි කොහොමද දෙන්නේ? ඔය ඉතින් ප්‍රශ්නයක් නෑ. මම ඒක මතක් වුණේ කොයි වෙලාවෙද මේ මොහොතේ නේද? ඉතින් ඒක සාමාන්‍ය දේවල් ඒක නෙමෙයි මම කියන්නේ මනස කියන එකත් කන්නාඩියක් විදියට දාන්න කිව්වේ ඇයි මේ? අය ලෝකයේම මනස කියන තැනට ගත්තොත් ඔබ. ලෝකයේම මනස කියන තැනට ගත්තොත් මනස අතීතයේද හටගන්නේ අනාගතයේද? නෑ මනස කියන එකත් අයින් කරලා හිත විතරක් ගන්න කොන්න. තේරෙන්නේ අප හිත උපදින්නේ අතීතයේද අනාගතයේද? වර්තමානයේ. හරි වර්තමානයේ නම් මේ මගේ කය මගේ කන උපත මරණය ඔක්කොම මේ සංඥා ටික ගන්න දැන් මේ එකද අතීතයකද? දැන් එක වුණොත් මම හිතක් තියේද? හරි දැන් ඔබ හිතන ගෙදර බාහිර කොහෙවත් තියනවද? හරි මනස කියන දණින් ගන්න. දැන් ඔබ මෙතන ඉඳන් යම් කිසි කෙනෙක් ගැන හිතනකොට ඒ හිතන කෙනා ගැන හිතන්නේ ගෙදර ඉන්න කෙනා ගැනද මේ මනසින් ඉන්න කෙනා ගැනද? මනසින් ඉන්න කෙනානේ. ඔබ දැන් යනවා කියලා හිතන්නකෝ ගෙදර. ගියාට පස්සේ ඔබට ඇස්සිටි පිටට හම්බ වෙනවනේ කියන එක්කෙනා. එතකොට ඇහැ කණ්ණාඩියක් වගේ ගන්න කිව්වනේ මම. මනසක් කණ්ණාඩියක් වගේ ගන්න කිව්වනේ. දැන් මනසත් ඉපදුනේ අතීතේද අනාගතේද වර්තමානයේනේ. එතකොට එකක් කණ්ණාඩියක් වගේ ගන්න කිව්වා. ඊට පස්සේ ගියාට පස්සේ තාපව මේ මහත්ය කියලා අඳුරගන්නේ දැන්ද අතීතයකද? මනසේකද? එහෙනම් දැන් ගියත් කරන්නේ මෙතන ඉඳන් කරන්නේ දෙකම එකයිනේ. එහෙනම් ගියාට පස්සේ එළින් හම්බ වෙනවද කෙනෙක්? නෑනේ. එහෙනම් මෙතන ඉඳන් හිතනකොට මනස ඉන්නවද කෙනෙක්? මනස කෙනාට ඉන්න පුළුවන්ද? ඔබ දැන් ඇස් දෙක පියාගෙන ඉවර වෙලා ඔබ ගැන හිතන්න. ඔබ කොහෙද ඉන්නේ? හිතේනේ. හිත උපදින්නේ අතීතේද අනාගතේද? වර්තමානයේ. දැන් වර්තමානයේ නම් ඔබ ඉන්න පුළුවන් ද හිතේ? මගේ හිත තුල මම ඉන්නවා කියන එක දැන්ද අතීතේකනේ ගන්නෙ ඔබ. ඉතින් අතීත ඉවරයිනේ. මේ නිවන උඩනේ දැන් ඉන්නේ මේ. නිවන උඩ ඉඳගෙන මේ ඉන්නේ. ඇත්තටම නිවන් දැකලා ඉන්නේ කවුරු? අරුපතයි මන්නේ දෙක අයින් වෙන්නේ නැහැ ඉතින්. ගාගත්ත කුණු ගොඩ ටික. අනිත් එක පලංචි දාපුවා පොඩ්ඩක් අයින් වෙන්නත් ඕන. නිවන් දකින්න කියලා 2500. නිවන් දකින්න කියලා භාවනා ක්‍රම සිල් රැකපුවා පලංචි දාපුවා තියෙන්නේ. ඒ පලංචි ටික ලිහල් දාපු ගමන් නිවන තියෙනවා.
අද 2500ක් පලංචි දාලා පලංචියට මැරලා ගිහින්. ඒකේ වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ රහස මේ සබ්ද රහසක් තියෙනවා කියන්නේ. ඔයකත් ඔය විදිහට කඩලා බලන්න. ඒකෙදි තේරෙනකොට නිවන් දකලා ඉවර වෙනවා. ඒකයි. ඉතින් ඕක මම දැන් වචනේ කිව්වොත් ඔබ අල්ල ගන්න ඕනේ. ඒක නිසා මම ඒක කියන්නේ. ඒ රහස් පොයින්ට් එක. ඔබම තෝරගන්න ඉතින්. ඈ? ඒක තමයි උපමාව ඔබම ගන්න ඕනේ. දැන් මෙතන මම බණ කියනවත් මං ආවෙවත් නැහැ. ඔබමයි ඔය ඔක්කොම කරන්නේ. ditta ධම්ම වේදනිය. ඔය පැත්තෙන් සකස් වෙන විදිහට තමයි මේ පැත්තෙන් බෙදන්නේ ඔබට. තේරෙනවද? ඔබමයි බෙදාගන්නේ මේ ඔක්කොම. ඒ උපමාව මහා ගැඹීරයි ඉතින්. ඔව්. ditta ධම්ම වේදනිය කර්මය. මම බණ කියන්නේ නැවිලත් නෑ. මම කොහෙවත් ඇත්තේ නෑ. මම විශ්වයේ අනන්ත විශ්වයේ මං ඉන්නේ. එයිමයි. ඔබේ කර්මයට සාපේක්ෂව තමයි කුසල සංස්කාර වලට සාපේක්ෂව බුදුරුමතු වෙනවා. දැන් මම බණ කියනවා. මම මෙහෙම දේශනා කරන එක අහලා කෙනෙකුට මාව මිත්‍යා දෘෂ්ටිකයෙක් හැටියට පේන්න ගන්නවා. කෙනෙකුට මම එකම රූපේ පේන්නේ කට්ටියටම. එකම සද්දය ඇහෙන්නේ, එකම බණ්ඩි ගහන්නේ. කෙනෙකුට බුදු කෙනෙක් විදියට පේන්න ගන්නවා. දැන් පෙනීමේවත් ඇසීමේවත් කිසිම ප්‍රශ්නයක්ද තියෙන්නේ මෙතන. එතනම බලන්න මොකක් හරි නැද්ද කියලා ඇතුලේ. දැන් මම මේ කියන ටික අහලා කෙනෙකුට මේක තේරෙනවා බුදු කෙනෙක් විදියට ගන්නවා. කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක් විදියට ගන්නවා. එතකොට බාහිරද ප්‍රශ්නේ තියෙන්නේ ඒ කෙනාගේ හිතේද? කෙලස් තියෙන්නේ. හිතේනේ. එහෙනම් ඕගොල්ලෝ මාව හොඳයි කියලා ඇල්ලුවත් ඉවරයි, නරකයි කියලා ඇල්ලුවත් ඉවරයි. මේක. දර්ශනේ විතරක් ගන්න. ඔබට නිවන් දකින්න බෑ. දැන් ඔන්න මොකද්ද කරන්නේ? මේ හාමුදුරුවෝ කියන බණ ටික නම් හරිෂෝ කර හාමුදුරුවෝ නම් වැරදි කියලා කියනව නේද? උනුත් මෝඩයෝ. මේ හාමුදුරුවෝ නම් නරකයි කියලා කියනව නේද? උනුත් මෝඩයෝ. ඔක්කොම. ඒකේ රූපයකින් බුදුන් දකින්න එපයි කියලා. එහෙම නැත්නම් මං විතරයි හරිම දේ කියන්නේ අර හාමුදුරුවෝ නම් වැරදි කියලා ඔය කොහෙන් හරි හිර වෙනවා කියලා. පුද්ගල ස්වභාවයෙන් සරණ යන කෙනා නිවන් දකින්න බෑ. ඒකේ විදර්ශනේ විතරක් ගන්න. මෙහෙම කිව්වේ නැත්නම් ඔබ කොහොමත් ඉවරට ඉවර වෙනවා. ඇයි ඉතින් ඔබ දැන් කුරුවිට පැත්තේ ආවොතින් මම බලන්න කියලා මම ඉන්නේ කොහෙද ගස් උඩ බඩ ගාගෙන කොහේ හරි ඉන්නේ පිස්සු කෙලන්නේ. ඔබ දැක්ක ගමන් ඉවරයි නේද? ඉවරයි. මම එක ගහක් උඩ ඉන්නවා. එක කුරුල්ලොත් එක සෙල්ලම් කරනවා. එක කොහේ හරි පිස්සු නටනටනේ ඉන්නේ. ඒකේ වැඩි තියෙන්නේ. ඔබ බුදුන් දැකලා තියෙන රූපෙන්නේ. ඔබ අපාගත වෙනවා ඊට පස්සේ. ඔන්න ඔගේ වැඩි තියෙන්නේ. ඒක තමයි මේ කියලා තියන්නේ. වෙලාවට. ඒක. නැත්තම් ඕගොල්ලෝ පහදවන්න මම වෙනම සිද්දේ දපිරෝගෙන ඉන්න වෙලාව. ඕගොල්ලන්ට ඕන විදියට. ඒකයි වෙන්නේ. ඒතර මමත් මුරුන් ගත්තේ කියලා ඕගොල්ලෝ මුරුන් ගත්තේ කියලා. ඒක. ඉතින් මේව කිව්වට පස්සේ මට නිදහස්නේ. ඔව්. මටත් ඔය මොකක් හරි කරන්න හිතුවොත් යන්න පුළුවන් ගේකට. පයින්න පුළුවන් නේ කියලා. ඒක නේ. ඒ ස්වාමීන් වහන්සේ කියන අපේ හැම දැක්කේ. කිසි සිතුවිල්ලක් නැතුව ඉන්නවා. මොකද්ද? ස්වාමීන් වහන්සේලා මම තේරෙන්නේ. ටිකක් කියන්න සිංහලෙන් කියන්න ටිකක් තේරෙන්නේ නේද? මොකද්ද? ඔය ඇත්තටම පළවෙනි දවසේ දෙවෙනි දවසෙත් ඔබට බාහිරින් කෙනෙක් හම්බ වෙනවද? නෑනේ.
ඔබ විද්‍යාවෙන්නේ හදාගන්න. එතකොට ඔබයි ඒකේ නයි පළවෙනි දවසේ හම්බ වුණේ නැහැ, දෙවෙනි දවසේ හම්බ වෙන්නේ නැහැ. නමුත් ඔබත් කටයුතු කරනවා, මාත් කටයුතු කරනවා. මම දෙපැත්තෙම මිදලා ඒ වෙලාවෙත් ඉන්නේ, අර වෙලාවෙත් ඉතියි. ඔක්කොම කරනවා. කිසි ප්‍රශ්නයක් නෑ. ඔබ ඊ ආපු එක්කෙනා කියලා රැවටෙනවා. එතන. සම්මතියම ගන්න. ඔක්කොම කරනවා කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ කරන විදිහට ඔක්කොම කියනවා, කරනවා, හිතනවා ඔක්කොම කිසිම ප්‍රශ්නයක් නෑ. එයා ඔබ අරක ඇතුලේ. මේක ඉතින් අස්තනේකුත් නෑ. ප්‍රශ්නේ ආවත් ප්‍රශ්නයක් නෑ. ඒකයි කියන්නේ ඔන්න ඔය ඇත නැත කියන එක මම මෙතන මේ කේන්ති ගන්නවා මම මෙතන කේන්ති ගන්නෙ නෑ. ඔය දෙක අදාළම නෑ මම මේ කියන තැනට. මේක අවිද්‍යාව නෑ මට. මුල් සින්දුව තියෙන. මම නෑ අයිතිකාරයා නෑ. ක්‍රියාවලිය සිද්ධ. ඔක්කොම කරනවා. අර දෙන්නගේ උපමාව කිව්වේ ඒකත් ඔකට ගන්න. දෙන්නගේ උපමාව කිව්ව හොඳ කෙනෙක් නරක කෙනෙක් කියලා. ඒකක් ගන්න ওই උපමාවට. ඔය උපමාව අස්සේ මේකත් ගන්න. එතකොට තේරෙන්නේ නැද්ද කියලා බලන්න. ඔව් අර මන් දෙන්නගේ උපමාව කියන්නේ එක්කෙනෙකුට හොඳක් කරලා එක්කෙනෙකුට නරකක් කරලා. ඊට පස්සේ ඔය කියන මනුස්සය ඇස් ඉදිරියට හම්බ වෙනවා. ඒකම නෙමෙයි දෝකිනු කියන්නේ ඕකමනේ. එතරම්. ඒතකොට මම මේ විදියටමයි ඉන්නේ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකයි අවබෝධ කරගත්ත කට්ටිය සම්මත ලෝකේ ඕගොල්ලොත් එකමයි ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕගොල්ලෝ මස් කටුවලේව කනවා ලේත් එක්ක අපි මස් කෑලි කනවා. අට්ටි කංකුලූපමා කාම කියලා කිව්වේ අර ඒකනේ. ඒ කාමයේ වන්දන මනුස්සයා මස් කටුවනේ ලේව කන්නේ. මස් කටුව ලේව කනවා. ලේව කනකොට මොකද්ද වෙන්නේ? කටුව හැපිලා විදුරු මස් ඔක්කොම දිය වෙලා මේ ලෙලි ගිහිලි වෙලා ලේ රස දැනෙන්නේ. තේරෙනවද? අපි මස් කටුව ලේව කන්නේ අපි මස් කන්නේ. තේරෙනවද? ඒගොල්ලෝ වතුර නැතුව නාන. ඒක අපි කනකොට විඳිනකොට ඔක්කොම සුද්ධම වින්දනය අපිට හම්බ වෙන්නේ. ඒක. සුද්ධම තමයි. මොකද්ද? නෑ ඒක තමයි කියන්නේ. ඒක අර ඔයගොල්ලෝ අහලා තියෙන හේතුක ප්‍රතිසන්දි කියලා. ඒ හැම ළමයි ගත්තාට පස්සේ ළමයි 20ක් හිටියොත් 20 විවිධාකාර සම්මත ලෝකෙ බලන්න පොඩ්ඩක්. සම්මත ලෝකෙ ගත්තත් එහෙම එකක් තියෙනව නේද? එක්කෙනෙක් මෝඩෙක් වගේ හැසිරෙනවා, එක්කෙනෙක් ප්‍රඥාවන්තෙක්, එක්කෙනෙක් මොකද්ද සතුන්ට ආදරේ, එක්කෙනෙක් සතුන්ට සතෙකුටවත් ආදරේ නෑ. ඒ වගේ තියෙනව නේද? ඒ සතර ගති එනවා. ගති පුරුදු වෙනවා. මනුෂ්‍ය ගති, සත්ව ගති කියලා එක ස්වභාවයක් වෙනවා. කර්මයට සාපේක්ෂව ගති වෙනම වෙනවා. එහෙමයි තියෙන්නේ.
ඒ සත්‍යයන්ට ඒ සත්‍ය ගතිය එනවා. ඔව්. වදිනවද? ඒකයි දැන් අතන හොඳයි ගේ බිඳින්න වෙනහුරු කණ්ඩායමක් ආව කියමුකෝ. උන්ට අවබෝධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. අර වඩා අවබෝධ කරගත්තා. දැන් මමත් එහෙම එක්කෙනෙක් නේද? මම පිස්සු කෙලියනේ වෙන කෙනෙකුත් ඔය වගේ පිස්සු කෙලිනවා. ඒක නා අපාගත වෙනවා. එහෙමයි මෙතන තියෙන්නේ හරිද? සිල්වත් දෙන්නෙක් ඉන්නවා දුසිල්වත් දෙන්නෙක් ඉන්නවා කිව්වේ ඒකයි. ඒකයි මේක කොයි විදියට ගත්තත් දැන් මම සත්තු මැරුවා ඔක්කොම ගොන් වැඩ බලු වැඩ ටික කරානේ. තව කෙනෙක් ඒ වගේ වැඩ කළා මොකද්ද වෙන්නේ? අපාගත වෙන්නේ. දේවදත්ත වගේ. ඔන්නෝම වැඩි තියෙන්නේ. ඒක නාගේ කර්මයට සාපේක්ෂව මගේ කුසල සංස්කාර වැඩි නිසා මොකද මේ ඒ පැත්තෙන් යන්න ඕනේ. ඒ පැත්තෙන් ගිහින රවුමක් ගහලා අපව දුන්න මෙතෙන්ටම. ආයතන හයින්ම වන. ඔව්. 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 එහෙම නැතු කොහෙවත් තියෙන අපායක් නෙමෙයි හඳේ. බාහිර කොහෙවත් මේ පොළොවේ අස්සේ තියෙනවා අපාය, අහස උඩ දිව්‍ය ලෝක 6 තියෙනවා, බ්‍රහ්ම ලෝක ඊටත් උඩින් තියෙනවා මේ තැනක නෙමෙයි. චූලනිකා ලෝක ධාතුව, තීසාත්‍රි, දීසාත්‍රි ලෝක ධාතුව, කෝටි ලක්ෂයක් සක්වර, අනන්ත මන්දාකිනි ඔය ඔක්කොම එහෙම තැනක නෙමෙයි. කර්මයට සාපේක්ෂව විඥානයේ විසින්මවන්නා වූ ආයතන 6 මායාව. බල්ලගේ ලෝකයේ කොහෙද ඒගේ ආයතන 6 නේද? දැන් මට බැරි වෙලාවත් තිරිසන් ලෝකෙට යන්න වුණා නම් මම කොහොමද යන්නේ බණ කියන්නේ? දැන් ඔයගොල්ලෝ ආල් තියෙනවනේ මම මුගලන් ආමුදුරෝ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා බණ කිව්වා, අපායි ගින්න නිවාගෙන කිව්වා කියලා. බැරි වෙලාවත් තිරිසන් ලෝකෙට යන්න වුණා නම් කොහොමද බණ යන්න වෙන්නේ? තිරිසන් ලෝකෙ තියෙන ඒගේ ආයතන 6 නේද? තේරෙන්නේ නැද්ද මේ කියන එක? ඕගොල්ලෝ අහලා තියෙනවනේ දිව්‍ය ලෝකෙ ගියයි කියලා බුදුහාමුදුරෝ බණ කියන්න. ඒ දිව්‍ය ලෝක කියන්නේ මොකද්ද දැන්? ආයතන 6 මේ හිතේ තත්ත්වයක් නෙවෙයිද? එදා ඕගොල්ලෝ වගේ මේ වගේ හිටියා හොඳ සල්ලි වාගේ ආහන වාහන තිබිච්ච මිනිස්සු. ඒගොල්ලෝ තමයි දෙයියෝ. මෙහි තමයි ආවෙත් අභිධර්මයේ කියන්නේ. මෙල්බන් වලට. ඒක ඕගොල්ලන්ට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කිව්වට තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැහැ. ඒක නිසා අභිධර්මයේම දේශනා කරන්න ඕන. ඒකයි වැඩි තියෙන්නේ. අනිත් එක මේ පැත්තේ මම පොඩි ළමයි ටිකක් හම්බුණා රිලේට් වලදී පර්ත්වලදීද කොහෙද? ඒ ළමයිගෙන් ඇහුවා ඒ ළමයි මැරෙනව දැකලත් නැහැ. සතර පෙර නිමිති දැකලා නැහනේ. ඉතින් සතර පෙර නිමිති දුටුවේ සසර දුක නිසා. තේරෙන්නේ නැහැ. දැන් අපේ බෝසතාණන් වහන්සේටත් ඒකනේ අවුරුදු 16ක් යනකම් හංගගෙන ඉදී උඩුමහලේ. එදා අර උයන් කෙලියට යන වෙලාවෙදී නේද දැක්කේ සිද්ධිය. චන්න අර කවුද? ඔය මැරිච්ච කෙනෙක් මාත් මැරෙනවද? ඔව් ඔබත් මැරෙනවා. එහෙනම් යන්න වැඩක් නැහැ අපෝ යන්න කියලානේ පස්සෙන් ආවේ. ගියේ අන්න ඒ වගේ. මේ හින්න ළමයි මැරෙනවා දැකලත් නැහැලු. ඊට පස්සේ මං ඇහුවා ඇයි එහෙම වෙන්නේ? නෑ හවුදුන්නේ පෙන්නන්නේ නැහැ කිව්වා. එක දවසයි කිව්වා යන්නේ මලසාලයෙන් වල් දානවා. එහෙමද? ඔන්න ඔහොම. ඔව්. අන්න එහෙම එකක් කියනවා මෙතන. මැරෙනවා දැකලත් නැහැ මේ ළමයි. ඉතින් ඔන්න ඔය වගේ සිද්ධියක් සිද්ධ වෙනවා මෙතන. ඒක බලන්න මෙහෙම තමන්ගේ පැත්තෙන් බැලුවට ඔක තේරෙන්නේ නැහනේ. බාහිර කෙනෙක් නිදාගෙන ඉන්නවනේ දැන් ගෙදර. නිදාගෙන ඉන්නකොට ඒක එයා නිදාගෙන ඉඳි ඔබ මොනවා හරි වැඩක් කරත් මොනවා කරත් එයයි දන්නවද නැහනේ. ගෙදරට මිනිස්සු ආවත් දන්නේ නැහනේ. හොඳයි ඒ වෙලාවේදී එයාව ඔබට පේනවනේ නිදාගෙන ඉන්න. ඔය කණ්ණාඩියෙන් පේන එකයි මේ පේන එකයි කර්මයට සාපේක්ෂව දෙකම එකක් නෙවෙයිද කියලා බලන්න. ඒතර ඔබ මේ පැත්තට දාන්න. මේ පැත්ත ඔබ බවට පත් කරගන්න. මං කියන එක තේරෙන්නේ. ඔබ කෙනෙක් මෙහෙම නිදාගෙන ඉඳිද්දි නිදාගෙන ඉඳි ඔබ මේ වැඩපල කරනවා කියලා හිතමුකෝ. ඒ නිදාගෙන ඉන්න කෙනත් පේනවනේ. එතකොට ඔබ මේ පැත්තට දාන්න. මේ පැත්ත ඔබකට ගන්න. එතකොට කොහොමද වෙන්නේ? කණ්ණාඩියෙන් පේනවයි නිදාගෙන ඉන්න කෙනා, ටීවී එකෙන් පේනවයි නිදාගෙන ඉන්න කෙනා. එතකොට ඇත්තට මේක සීනයක් නේද?
ඒක මහා මෙහිණ යන්නේ. දැන් මට නම් එහෙම සතෙක් මැරෙනවා කියලා පයට පෑගෙනවත් මට පේන්නේ නැහැ. නෑ කර්මෙට තමයි. සම්මත කෙනෙකුද? ඔයගොල්ලන්ටද? ඔබට පේන්න පුළුවන්. ඔබේ කර්මය තියෙන තාක්කල් ඔබට පේනවා ඉතින් ඒක. ඔබේ කර්ම විඥානයේ තියෙන තාක්කල් ඔබට ඒ විදිහේ මායාවක් හදලා පෙන්නනවා. ඒකේදී. හැබැයි උංගම්ම මේ මම කියන තැනට ආවට පස්සේ ඒ වගේ සිද්ධි පෙන්눔 කරන්නේ නැහැ. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් අර ඒ වගේ සිද්ධි පෙන්눔 කරන්නේ නැහැ කියලා කියන්නේ පුතත්ජනයත් එක්ක ඉන්නෙත් නැහැ ඒගොල්ලෝ. ඉන්නත් බැරි වෙනවා. ඔව්. කොටින්ම කියනවා සම්පූර්ණ වෙනස් වෙනවා මේ චක්‍රය වෙනස් වෙනවා. අර පුතත්ජනයත් එක්ක ඉන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ අවබෝධ කරගත්ත කට්ටිය විතරයි ඉන්නේ. ආයන් වහන්සේත් එක්ක විතරයි ඉන්නේ ඒගොල්ලෝ. ඒක ගැලපෙන්නේ. ඉන්න පුළුවන් නමුත් වැඩි කාලයක් ඉන්න බෑ. ඒක නිසා තමයි තනියම ඉන්නේ. ඔයාට හරි වෙලා. ඔය අපෝ හැවුතින් ඉතින් අපෝ සම්මතෙන් තමයි යන්න වෙන්නේ. ඔය කුණු කොටවා. ඔයාට මට උත්තර දෙන්න ගියොත් ඔබේ ඔලු කුලෝලු වෙනවා. තේරෙනවද බෞද්ධ සාහිත්‍යයේ? ඕවා උත්තර දෙන්න ගියොත් ඔයගොල්ලෝ ඉවරයි. ඔයගොල්ලෝ තවත් අවුල් දෙනවා. ඒක නිසා දැන් මේ මෙතනින් පටන් ගත්ත එක්ක එනින් තනින් යන්න. ආපහු යටට යන්න එපා. ඔය පොත්වල තියෙන කුණු කොටවා. ඕවා විස්තර කරන්න ගියොත් ඔක්කොම සාහිත්‍ය කතා පුතක් කොයි තියෙන්නේ. ඔය යන්නේ. ඔය සූත්‍ර පිටක පොත්පත් කතාවල් වල තියෙනේම ගලපන්න ගියොත් මේකට වැඩක් නැහැ. එහෙම ගලපන්නේ නැහැ අවබෝධ කරගත්ත කට්ටිය. ඒගොල්ලෝ පොතේ තියෙන කිසි දෙයක් කියන්නේ නැහැ කොටිම කිව්වොත්. පොත් වලින් බණ කියන මිනිහා කවදාවත් අවබෝධ කරගත්ත කෙනෙක් නෙමෙයි. පොත ඔක්කොම පැත්තකට දාලා දානවා. පොතේ බණ නැහැ. පොතේ තියෙන ඔක්කොම බොරු ලියපුවා. ළමයින්ට සසර යන්න කියලා දෙන්නේ. තේරුණා? ඒක මොන වගේ දෙයක්ද සාමාන්‍යයෙන් ඔය පොතේ තියෙන එක උපමාවක් කියන්න බලන්න. මොන වගේ දෙයක්ද? ඔන්න දැන් මොකක්ද කරන්නේ? ළමයේ සරුංගලයක් හදාගෙන ඉවර වෙලා සරුංගලේ අරිනවා මේ එළියට ගෙනහිල්ල ඉවර වෙලා. සරුංගලේ එළියට පස්සේ මොකද්ද වෙන්නේ? ළමයාත් ඇවිල්ලා ණයෙත් දැස්ස කරලා මරලා දානවා. සරුංගලේ කඩලා සුණු විසුණු වෙලා කෑල්ලක් ගන්න නැති වෙන්නම නැති වෙලා යනවා. දැන් ඕක එක්කෙනෙක් පොතේ ලියනවා. ළමයේ එළියට ගියා සරුංගලේකුත් හදාගෙන සෙල්ලම් කරමින් සිටි අතරතුර ළමයා මිය ගියේ. සරුංගලෙත් නැති ගියේ. දැන් ඕක මේ ඉන්න පරම්පරාවේ කට්ටියත් දැන් ওই පොත කියවනවා. ඊළඟ පරම්පරාවේ කට්ටියත් ওই පොත කියනවා. ඊළඟ පරම්පරාවේ කට්ටියත් ওই පොත කියවනවා. ඔන්න ඔය වගේ එකක් ඔය දැන් ඔබ කියන්නේ. ළමයින්ට ගන්නන්නේත් ඔන්න ඕක. අනේ පිටිසිටුමා ඔබ දැකලා තියෙද? කාසපහාමුදුර ඔබ දැකලා තියෙද? බුදුහාමුදුර ඔබ දැකලා තියෙද? කවදාවත් කිසි කෙනෙක් දකින්නත් බෑ. අන්න ඒ වගේ. ඔක්කොම යන්නේ කාලේ තියෙන්නේ ඒක. හොඳයි දැන් අරක ගැන කිව්වයි කියලා වැඩක් තියෙද? රැයට කනමයි කියලා කිව්වනම් ඊට වැඩිය හොඳයි. ඒක කන්න හරි ලැබෙනවා. ඒක. දැන් මම ඔය සිරිපාද යන කට්ටියට ඒක කියනවා හිටි ගමන්. ඔය එක එක කී යන්නේ ස්තෝත්‍ර බජන් කී යනවනේ. මං කියනවා ඊට වැඩිය බං හොඳ නැද්ද? මොනවා හරි රැයට කමු අපි කී යන්න කියලා. ඒක කන්න හරි ලැබෙනවනේ. කනකන් හරි සතුටක් තියෙනවනේ. අරක එහෙමත් එකක් නේ. අන්න ඒ වගේ. එහෙම නැතු ස්තෝත්‍ර බජන් කිව්වයි කියලා ඒක වෙන්නේ නැහැ කවදාවත්. දැන් කතා පොත කියෝ යනවා මේගොල්ලෝ. ඔව්. උදේට පන්සිල් ගන්නවා. දැන් පන්සිල් ගත්තා කියලා නිවන් දකින්නවද ඔයගොල්ලෝ? මොකද්ද ඔයගොල්ලන් ලැබෙන්නේ? පානාති පාතා වේරමණී කියනකොටම ඒක බිඳුන්නේ නැද්ද? ඉවරයිනේ. අනිත් එක ඒක බොරුවක් නෙවෙයිද?
ඉතින් ඕක කියන්නේ නැතුව සතුන් මරන්න නැතුව ඉන්නකො. එතකොට වැඩි ඉවරයි. කියන්න ඕනේ. ඔබට ගහනවට කැමති නෑනේ. ඒක යත්තුප්පනායක ධර්ම විශ්ව ඔබ බොරු කියනවට කැමති නෑනේ. ඔබ රාටනට කවුරුවක් කැමති අන්න ඒක පාවිච්චි කරන්න. ඒකට ඒක 아무තෙන් මේ ගාත කියන්න ඕනේ නෑ. මිනිස්සුන්ට පේන්නේ. සිරිසෙද්ද පෙරවගෙන. පන්සිල් අරගෙන අර මොකද්ද ගාතාවක් කියලා මෙතෙන්ට ඇවිල්ලි වෙලා පින්බත්ටි කකා උතෙන්ට වෙලා බයිල ගහ ඉන්න ඕනේ නෑ. ඒ වෙනුවට ගමේ ගිහිල්ලා නැති බැරි මිනිස්සුන්ට මේ කැම ටිකක් දෙනවා, টয়ලට් ටිකක් හොදනවා, සතුන්ට කැම ටිකක් දෙනවා. ඒකද හොඳ අරකද? ඒකද නිවන් දකින්න උපකාර වෙන්නේ? මර ප්‍රේත පෙරෝගෙන අයින් කරලා ඕපදූප බවූත ගහ ඉන්නකද? ගමේ ඔක්කොම මල්ල දිගාරින් එදාට තමයි ගිරල්ලා නේ. බිත්ති අල්ලගෙන. ඔව්. ගමේ මල්ල ඔක්කොම ගිරල්ලා. අර යගේ ඕපදූප, මෙයගේ ඕපදූප ඔක්කොම දිගාරිනවා එතෙන්ට ගෙනල්ලි ගිහලා. ඒකද හොඳ අරක. අපි නම් එහෙම කරවන්නේ. අපි කියන්නේ මේ ඒ පොය දවසේ සිල් ගත්තාද මුකුත් කරන්නේ නැහැ. අහල් පාන මිනිස්සුන්ට උදව් කරන්න, සතුන්ට කැම ටිකක් දෙන්න. ඔන්න ඒ වැට්ටි කරන්න. පෙද්ද පෙරවගෙන ඉන්න නැතුව. අන්න ඒකයි අනුමත කරන්නේ. ඒ කට්ටිය නිවන් දකින්න. ඔය හිත මාන කරගන්න. ඔබ හිතෙන් මේ නිදහස් වෙන්න. හිතේ තියෙන කෙලෙස් කුණු දූවිලි ඔක්කොම ටික සුද්ධ වෙනවා. මම කියලා පුද්ගලයෙකුත් මෙතන හදාගෙන තව බාහිර පුද්ගලයෙක් සතෙකුත් මරන්නේ නැහැ කියලා නේද හදාගන්නේ. ඒකනේ. මේ මරණවයි කියලා හදාගත්තත් මරුවත් දෙකම එකයි. නමුත් සාපේක්ෂව ටිකක් හරි හොඳයි ඔය මරන්නේ නැහැ කියලා මමෙකුත් හදාගෙන අතන සතෙකුත් හදාගෙන මරන්නේ නැහැ කියලා හිතන් ඉන්න එක. පිර කරගෙන හරි. නමුත් ඒක නිවනට අදාළ නැහැ. ඒක දාන සීල භාවනා කියන්නේ ත්‍රිවිධ පුණ්‍යක් කියලා කිව්වා. ඉතින් ඔබ තමන් දැන් කිසිම මේ ලෝකේ ඉන්න කිසිම සතෙක් කැමති දෙයකට ගහනවට, බයිනවට. ඔය නන්දි විශාල ජාතකයේ තියෙන එකනේ. බයිනවට, ගහනවට, බොරු කියනවට, කේලම් කියනවට කැමති නෑනේ. ඔබ අකමැති දෙයක් ඔබට වෙනවට කැමති නෑනේ කවුරු. ඉතින් ඔබ ඒ ටික ඔබ අනිත් කෙනාට සසතර ඔබට සාපේක්ෂව බලන්න. එතකොට ලෝකෙම වෙනස් වෙනෝනේ. ඔබ කැමති නැහැ ඔබව මරනවට. ඒක නිසා ඔබ අනිත් අය නොමරිය යුතුයි. ඔබ කැමති දෙන්නේ ඔබ ලැබෙන්නේ. ඔබ කැමති නැහැ ඔබට බොරු කියනවට. එහෙනම් ඔබ අනිත් අයට බොරු කියන්නේ නැහැ. දන්නවා දැන් අනිත් අයට බොරු කිව්ව ඔබම කා ගන්න. ඔබ කැමති දෙන්නේ ලැබෙන්නේ ලෝකේ. ඔබ කේලම් කියනවට ඔබට කවුරුවක් කේලම් කියනවට කැමති නැහැ. ඔබ අනිකාට කේලම් නොකිය යුතුයි. ඔබ අනිකාගේ මේ දේවල් හොයනවට ඔබේ කුණු අනිකා හොයනවට කැමති නැහැ. ඔබත් අනුගේ කුණු හොයන්න එපා. ඒක නෑ ජේසුස් වහන්සේ කිව්වේ තමාගේ ඇහි පොල් පරාරයක් තියාගෙන අනික් කෙනාගේ සහෝදරයාගේ ඇහි රොඩ පහ කරන්න හදන්නේ. ඒකනේ. ඔය ඉතින් ඔක්කොම බොරුවක් තමයි ඉතින් බලාගෙන ගියාට පස්සේ. ඔක්කොම බොරුවක් තමයි බලාගෙන ගියාට පස්සේ. ඉතින් බොරුවෙන් කොට වෙන්නේ තවත් බොරුවක් තමයි මේ ඉතින්. ඇත්ත කියලාම නැහැ පරමාර්ථය කියලාවත් නැතේ. ඒ දක්වා තමයි තියන්නේ. ඒ ලැබෙන්නේ ඔබ කැමති නිසා ඒකට. ඔව්. ඔබ කැමති උනේ ඒකට. දන්නේ නැති වුණාට. ඒක රිත්මයක් අනුව ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔබ බොරු කියන්නේ ඇත්තටම කාටද? ඔබටම නේද බොරු කියාගන්නේ? ඉතින් දැන් ඕක කියෝ රකින්න දෙයක්ද? කවදා ඕක ආර්ය සීලයක් නේද ඕක? එහෙනම් ඇත්තටම සීලයේ තියෙන රහතුන් ගාව විතරයි. අනික කට්ටිය ගාව නෑ. ඕක රකින්න දෙයක් නෑනේ. හදන්න දෙයක් නෑනේ. ඔව් 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 ඒක. එතන චේතනාවනේ මුල් වෙන්නේ. චේතනාවනේ මුල් වෙන්නේ. ඒ මේකනේ තියෙන ඔබ තුල ඔබ ඉඳගෙන තව කෙනෙකුත් හදාගෙන ඔබ රවට්ටලා කියන්නේ එතන තියෙන උපක්‍රමශීලී බව. එතනම තියෙන්නේ. දැන් ඔන්න මම මෙහෙම කරනවා.
මම මිනිස්සෙක් ගොඩ ගන්න කියලා කියනවා බොරුවක්. එතකොට ඒක බොරුවක් වෙනවද ඇත්තටම? නෑ. බොරුවක් වෙන්නේ නෑ. ඔන්න ඔක දැන් ලස්සනට කතාවක් වගේ තියෙනවනේ. මොකද්ද කතාව? උපාලි සූත්‍රයේ. කොහෙද? දැන් ඔය දේවදත්ත අපාය යනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වනේ ප්‍රතිඥා දුන්න එකට දැන් උපාලි ආවිල්ලා තර්කයක් කරානේ ඔතෙන්දී. ඊට පස්සේ උපාලි එනකොට ළමයා ඔඩොක්කුවේ තියාගෙන තමයි ආවිල්ලා තියෙන්නේ දැන්. ඊට පස්සේ දැන් බුදුහාමුදුරුවෝ ගහන ඔබ වහන්සේ මිනිසුන්ට අභූතෙන් චෝදනා කරනවා. මොකද්ද උපාලි මං කරපු චෝදනාව? ඇයි ඔබ වහන්සේ කිව්වේ නැත්නම් අර දේවදත්තය අපාගත වෙනවා කියලා ඒක අභූතෙන් චෝදනාවන්නේ. මේක ඔබ වහන්සේ දේශෙන්නේ කිව්වේ. තරහින්නේ කිව්වේ. එහෙමද උපාලි එහෙනම් අහගන්න කියලා උපාලිටම දැන් උපමාවක් කියනවා. උපාලි දැන් උඹේ ඔය ඔඩොක්කුවේ ඉන්නවා කිව්ව උඹේ දරුවා. හදිස්සියෙන් හරි ඔබේ දරුවා මස් කටුවක් මාළු කටුවක් හිර කරගත්තොත් හිර කරගත්තොත් ඔබ මොකක්ද හැවුව කරන්නේ? ස්වාමීනි මං ළමයාගේ කට ඇරලා ඇඬුවත් කෑ ගැහුවත් මං ඒක ගන්නවා කිව්වා. තේරෙනවද? එතකොට ඒක ගන්න ඔබ දේශයෙන්ද තරහින්ද කියලා හැවුව නෑ කෝ මගේ ළමයාට තියෙන ආදරේ නිසා ළමයා කොට ගන්නව නිසා ඒක ඒක ගන්න. නම් මමත් එහෙම කිව්වා කරේ. අන්න ඒ වගේ කරන්නේ ඔක්කොම. නෑ ඒව මොකුත් දන්නේ නැහැ ඒගොල්ලෝ. අත්‍යනාර උපක්‍රමශීලී බව තියෙන. ඔබ යම් කිසි කෙනෙක් පිළිබඳව දේශ සහගතව ඔබ ඉඳගෙන ඒ කෙනත් ඉඳගෙන ඔබ යමක් කරන්නේ මූට හෙන ගහලා ඵලයන් කියලා චේතනාවෙන් බලවත් වෙනවා. අන්නේ කර්මේ බවටපත් වෙනවා. ඔව්. මමත් තියෙනවා. ඒක දන්නේ ඔබනේ. ඔබ දන්නවනේ ඔබ කරන විදිය. එතකොට ඔබ යම් කිසි කෙනෙක් මොකද්ද කරන්නේ? ඔබ දන්නව හේතු සාක්ෂියට එකඟව මේ වෙලාවේ මේ මිනිහට බොරුවක් කියන්න ඕන. මොකද බොරුවක් කියන්නේ මේ වෙලාවේ මෙතන කිව්වතින් මේ මිනිහා අවුල් කර ගන්නවා. ඒක නිසා මේ ස්ටෑන්ඩඩ් සුදුසු උපක්‍රමය මේකයි කියලා ඔබ මේක කරනවා. ඔබට ප්‍රශ්නයක් නැහැ ඒක. අන්න ඒ වගේ. හේතු සාක්ෂියට අනුව. ඔන්න ඔය වගේ ඉන්න කෙනෙකුට විතරයි නිවන තේරෙන්නේ. නිවන වදින. මේ බුදුම දර්ශනයක් එතන තියෙනවා. ඒ විශ්ව රීත්මයක් එතන ක්‍රියාත්මක වෙන්නේ. ස්වාමීන් වහන්සේ අර නැවේ උපමාවට ආයෙ ගියොත් මේ ස්වාමීන් වහන්සේ කිව්වනේ දැන් මේ නැවේ කියන බඩු එළියට දාන්න ඕනේ ඇතුළට බඩු ගන්න එක නවත්තන්න. එතකොට දැන් කර්මය මට මේ චිත්තක්ෂණයේදී මායාවක් හදලා දෙනවනේ. ඒ මායාවට නොරැවටි ඊළඟ චිත්තක්ෂණයට ගියොත් ඔය දෙකම සිද්ධ වෙනවා. එක ගලෙන් කුරුල්ල දෙන්නම අන්න ඒ වගේ. එළියෙන් බඩු අතුලට ගන්නත් එපා කිව්වා. ඇතුලේ බඩු එළියට දාන්න කිව්වනේ. දැන් බලන්න එතකොට වෙන විදිය. එක වැඩේ කරනකොට දෙකම සිද්ධ වෙලා නේද? ඒකයි රහස්‍ය. එළියෙන් බඩු ඇතුලට ගන්න එපා කිව්වා. ඇතුලේ බඩු එළියට දාන්න කිව්වා. අනේ ඔබ දාගෙන පුව තියෙන්නේ දැන් ඇතුලේ. ඇතුලේ දාගෙන පුව ටික බිමින් තිබ්බ. මොකක්ද ඇතුලේ මෙතන තියෙන්නේ? ඇතුලේ දාගෙන පුව ටික බිමින් තියුවා. එළියෙන් ආපහු ගන්නෙත් නැත්තම් කියලා කිව්වා. ඒක ඇත්තටම මේ උපමාවෙන් ඒක උපමාවෙදි තේරෙන්නේ කෙනාට ඒ විදියට. දැන් ගන්න නැත්තම් කිව්වම ඒක වෙන විදියකට ගන්නවා. එළියට දාන්න කිව්වට පස්සේ එළියට දාන විදියක් වෙන විදියයි නේ උතන. එතකොට ගන්න නැහැ කියලා කිව්වට පස්සේ වෙන විදියක් වෙන දැනෙන්න පුළුවන්. ඒක එළියට දාන්න කිව්වට පස්සේ ඕක සවලකින් දාන්නත් පුළුවන්, අතින් දාන්නත් පුළුවන්. මොන විදියට දානවද දන්නේ නැහැ නේ ඒක. දාන විදිය තමයි මේ වෙන්නේ. හිතෙන්ම දාන්නේ. එහෙම නොවන්න නිවන් දකින්න බෑ. ඒක දාපු හිත ඉතුරු වෙනවා. සවල ඉතුරු වෙනවා. තේරෙනවද? අපි නම් කුණුත් එක්කම කුණු ටික සවලෙන්නේ දාන්නේ. දැන් සවලක් තියෙන්නේ. සවලකින්නේ කුණු ටික අයින් කර ගන්නනේ. ඔබ සවල ඉතුරු කර ගන්න ඕනේ. කුණු ටික විතරයි නේ දාන්නේ. මාරුපමා මම මේ කියවෙන්නේ හද? ඒක රසය වදින්න මට විතරයි. ඔබ සවලක් අරගෙන කුණු ටික දානවනේ එළියට. කුණු ටික එළියට දාලා සවල ඉතුරු කර ගන්නව නේද? මාර්ගාම්බීර උපමාව මේ කියවෙන්නේ. තේන්නේ මං කියන්නේ. ඔබ හිතින්නේ දැන් දාන්නේ. දාන කුණු ටික දානවා හිත ඉතුරු කර ගන්නව නේද? අන්තිමට. සවල ඉතුරු කරගන්න. අපි නම් එහෙම නැහැ.
අද සවලත් ඒත් එක්කම ආයින් වෙනවා. ආපහු සවල ගන්නව නේද? ආපහු වෙන සවලකින් තමයි කුණු දාන්නේ. ඒ සවලත් එතන මත ආයිනවා. කුණුත් එක්කම. තේ බීලා දැන් මේක බීලි කරවලා දඩස් කරලා පොලේ ගහලා දානවා. අන්න ඒක. يعني ශරල් එකක් දානවා බිමට. ඔව් ආපහු වෙන සවලකින් තමයි කුණු දාන්නේ. ඒකත් එතනම ඉවරයි. කුණුත් එක්ක මත ආයිනවා. හිතා. ඔන්න මාරු උපමාව මේ දැන් කියවෙන්නේ. තේරුම් ගන්න. ඔබ කිව්වනේ දැන් හිතින් අයින් කරනවයි කියලා. අපි ඒකත් අයින් කරන කුණුත් එක්ක. ඊළඟට එකක් කරනව නේද? ඒකත් අයින් කරන කුණුත් එක්ක සවලක්. සවල ඉතුරු කරගන්නේ නැහැ ආපහු. කුණු ටිකත් එක්කම සවල විසි ගන්නවා. ආපහු වෙන සවලක් අරගෙන කුණු අයින් කරනවා. ඒ සවලත් එතනම විසි කරනවා. ඔබ මට තේ හදන්න ඕනේ කෝප්ප 10ක විතර කෝප්පයක්. ඒ කෝප්පේ තේ බිලි වෙලා පොළවේ ගහනවා. හරිනේ? ආපහු කෝප්පයක ඉතින් හදාගෙන ආමුදුරුව ගතින් කෝප්පෙ බින්දුවනේ. තව එකක් මං ගේනවා. ඒකක් පොළවේ ගහනවා. අන්න ඒ. නිවන් දකි. මොකද රාගිත් පාරේ මේ සියපාරේ නෑ මේ උපමාව තේරෙනවද? දැන් ඊයේ ආපු ගණන් අද ආපු ගණන් ඔක්කොම කවලම් කරගෙන නේද නැත්තම් ඔබට වෙන්නේ? අවබෝධයක් කවලම් කරගන්නව නේද? එහෙම නිවන් දකින්න බෑ. අර උපමාව තේරෙනවද මං කිව්ව එක? ඒක මාරු උපමාවක් ඒක. සවල ඉතුරු කරගන්න. ඔව් එහෙම හිතාගන්න. ඔබ කැමති දේ තමයි ඔබ දෙන්නේ. බලන්න මේ කියන දහං ගැටවල මොකක්ද තේරෙනවද මේ මොකද්ද එකක් කියනවා කියලා තේරෙන්නේ නැද්ද? ඔව් දැන් වර්තමානයේ ඔබ මොනවා හරි ක්‍රියාවක් සිද්ධ කරනකොට ඒ ක්‍රියාවට සාපේක්ෂව ඒ කරපු ඒවා ඔක්කොම මේ විඥානයේ නිරෝධ වෙනකොට නිරෝධ වෙනවනේ. ඇයි ඔලුද තියාගෙන එතන මෙතන අවසන් වෙනවනේ. ඈ මොකද බැරි? දැන් මෙතන ඉන්න මිනිස්සෙක් දෙන්නෙක් ඉන්නවා දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් නැගිටලා යනවා. එයා හිතන් ඉන්නවා මේ ගියේ කියලා. මෙයා හිතන් ඉන්නවා එයායි මෙතන ඉන්නවා කියලා. එහෙම නේද ඔයගොල්ලන්ගේ ජීවිත ගත වෙන්නේ? එහෙම තියෙන සක්කල් කොහොම පුනර්භවය වෙන්නේ? ওই මායාව තේරුණාද? මෙතන දැන් දෙන්නෙක් ඉන්නවා මෙයා මොකද්ද කරන්නේ? මං දැන් ගෙදරට ගිහින් එනවා එක නැගිටලා යනවා. කොහේ යනවද දන්නේ නැහැ. එයා යනවා ඉතින් ඔය. මොවාගත්ත ලෝකේ. මෙයා හිතන් ඉන්නවා එයා ගියා කියලා. එයා හිතන් ඉන්නවා මෙයා ඉන්නවයි කියලා. නමුත් ඔය දෙන්න කවදාවත් හම්බෙන්නේ නැහැ. මනෝමය ලෝකෙක යනවා. කොහේ යනවද දන්නේ නැහැ. අර මනසින් හදාගත්ත තැනකට ගිහලා දැන් ආවා ඔන්න දැන් ආවා කියලා එතරම් ආවාගෙන එතනට වෙලා ඉන්නවා. ආපහු එනවා ආපහු යනවා. ඔය විදිහට හීනෙන් ඇවිදිනවා. මේ මිනිස්සු. හීනෙන් ගෙවල් හදනවා. හීන ලෝකෙ. මලුන්ගේ ලෝකේ ඔන්නෝම වැඩ පිළිවෙල සිද්ධ වෙනවා. ඔය අතර වාගේ පොඩ්ඩක් ඇවිල්ලා මෙතෙන්ටත් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. එතකොටත් හිතනවා කට්ටියකුත් ඉන්නවයි කියලා මෙතන. ඒක ආපහු අහලා ගිහලා ආපහු ඊළඟ දවසෙත් එනවා. බණ අහන්න එනවා කියලා. එදාටත් ඇවිල්ලා අර විදියටම කරලා යනවා. ඒකයි අරකයි දෙකම එකයි බලාගෙන ගියාට පස්සේ. බණ අහන එකයි අර කරන වැඩ පිළිවෙලයි දෙකම එකයි ඉතින්.